ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම දිස්නා යමුනා කුමාරී මම බද්‍රජිත් සෞම්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ අයහපත් කාලගුණයේ හේතුවෙන් පුද්ගලයෝ 16 දෙනෙක් මේ අතේ තිදෙනෙකු අතුරුදන්. මෙතෙක් වරකදී ලැබුණු විශාලතම කොවිඩ් එන්නත් තොගය අද දිවයිනට. කලාපීය අභියෝග හඳුනාගෙන සහයෝගී සංවර්ධනයක් අත්කර ගැනීමට බිම්ස්ටෙක් සංවිධානයේ සමාජික රටවල් අතර සහයෝගීතාව වර්ධනය කරගත යුතු බව ජනපති පවසයි. සමෘද්ධිලාභී පවුල් 13,40,000කට රුපියල් 5,000 දීමනාව ලබා දී අවසන්. දේශීය පුවත් අයහපත් කාලගුණයෙන් නැති වූ බලපෑම් හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 3ක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 5 දෙනෙකුද රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 30 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 30 දෙනෙකු මියගිය පිරිස අතර වනවා. මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ 2 දෙනෙකු කොළඹ කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් එක් පුද්ගලයෙකු බැගින් මියගොස් තිබෙනවා. දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 88ක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. පවුල් 67564ක පුද්ගලයන් 2,50,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. නිවාස 15කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 935කට අර්ධ හානි සිදුව තිබෙනවා. මේ සියලුම ආපදාන තත්ත්වයට ලක් වූ සියලුම අයවලුන්ට ලබා දිය යුතු සියලුම වන්දි පූර්ණ සිදු කිරීම, සහන සැපයීම, ආහාර පාන ලබා දීම යන කටයුතු අපි ඉටු කරගෙන යනවා. ඊයේ විශේෂ චක්‍රලේඛනයක් මගින් අපේ ආරක්ෂක ලේකම් ජනරල් කමල් ගුණරත්න සියලුමම දිසාපතිවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා තිබෙනවා. ජීවිත ආරක්ෂාව ලබා දීම සඳහා රතු සංඥා දක්වා තිබෙන ප්‍රදේශයන් දක්වා තිබෙන නිවාසවලින් ඉවත් නොවී සිටින අයවල මේ වගේ අවස්ථාවකදී පොලිසිය සමග සම්බන්ධීකරණ අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි. ඒ අනුව අපිට මේ මරණ සංඛ්‍යාව අවසන් අඩු කරගන්න පුළුවන්. පූර්ණ හානි වුණ නිවාස දිස්ත්‍රික්ක මට්ටමේ කරන ඇස්තමේන්තු සහ දිස්ත්‍රික්ක ඉන්ජිනේරුවන් කරන ඇස්තමේන්තු මත ඒ හානි පූර්ණය කිරීමට ලක්ෂ 25ක් දක්වා මුදල් ලබා දීමත් කටයුතු සිදු කිරීමට රජයෙන් දැනටමත් ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. මාවනැල්ල දෙවනකල ප්‍රදේශයේ ස්ථානයක් නායාමින් ඊයේ මියගිය එකම පවුලේ සිව් දෙනාගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශීය ජනතාව රැස්ව සිටිනු අද දක්නට ලැබුණා. කෙසේ වෙතත් සෞඛ්‍ය ආරක්ෂිතව අවසන් ගෞරව දක්වන ලෙසයි සෞඛ්‍ය අංශ ඔවුන්ට දන්වා ඇත්තේ. ඊයේ උදෑසන සිදු වූ නායාමෙන් එකම පවුලේ පියා, මව, පුතා සහ දියණිය මෙලෙස මරණයට පත් වුණා. මාරවිල ඉහළ කුඩාවැව ප්‍රදේශයේ හැමිල්ටන් ඇලාසන්නේදී පසුගිය 3 වෙනිදා ගම්වතුරට හසු අතුරුදන් සිසුවාගේ සිරුර අද පසුරේ සොයාගෙන තිබෙනවා. මෙලෙස අතුරුදන්ව තිබුණේ ඉහළ කුඩාවැව පදිංචි 15 සැවරිදි පාසැල් සිසුවේ. යක්විල කෝන්ගොඩ හරහා ගලායන පිංගොයේ දියනෑමට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකුගේ සිරුර ඊයේ පසුරුවේ ප්‍රදේශවාසීන් විසින් සොයාගොන් ලැබ තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කෝන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්. දෙවැනි ප්‍රධාන ගංගා සහ ජලමාර්ග පිටාර ගැනීම හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක ඇති වී තිබෙන ගම් වතුර තත්ත්වය පිරික්සීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද මෙහෙයුමක් දියත් කළා. ඒ කඩුවෙල, හංවැල්ල, කැලණිගඟ, ගම්පහ, අත්තනගලුවය, තිහාරිය, බුලත් සිංහල, මිල්ලකන්ද සහ කළුගඟ යන ප්‍රදේශයන්හිදී. කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයේ තවදුරටත් පැවතීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. හොරණ කළුතර ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක්ද ජලයෙන් යට වුණා. කළුතර දිස්ත්‍රික්කයේ අඟුරුවාතොට පොලිස් වසමට අයත් කනන්විල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා. අඟුරුවාතොට පොලිසිය ඔහු සොයා පරීක්ෂණ පවත්වනවා. කළුතර මිල්ලනිය කූරගොඩ ප්‍රදේශයේ නිවාස 26ක් ජලයෙන් යට වී තිබෙනවා. ජනතාවට අවශ්‍ය සහන සැලසීමට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද උදෑසන එම ප්‍රදේශයට ගොස් තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කඩුවෙල හංවැල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. ජලගැල්මෙන් පීඩාවට පත්වුවන් බේරා ගැනීමට නවගමුව පොලිසිය ජීවිතාරක්ෂක බෝට්ටු භාවිත කරමින් මෙහෙයුමක් දියත් කළා. කැලණිගඟ පිටාර ගැනීම හේතුවෙන් කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කටුනායක සිට පැමිණෙන වාහන සඳහා පිටවීමට ඇති කඩුවෙල පිවිසුම తాවකාලිකව වසා දමා තිබෙනවා. කෑගල්ල බුලත් කොහුපිටිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය తాවකාලිකව නතර කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර බලපෑම අවම කිරීම සඳහා අත්තනගලුවය, දියඇලිඔය සහ ඌරුවල් ඔයේ අමුණු 38ක් අද විවෘත කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. පවුල් 290කට අයත් පුද්ගලයන් 1158 දෙනෙකු පීඩාවට පත් වුණා.
ඔවුන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් වියලි ආහාර ලබා දී තිබෙනවා. පමුණුගම උස්සට කෙයාව ආශ්‍රිතව ජීවත් වන ජනතාවටද අයහපත් කාලගුණයෙන් පීඩා එල්ල වී තිබෙනවා. ප්‍රදේශීය ජනතාව චෝදනා කරන්නේ 2018 වසරේදී ඉදිකළ හේකිත්ත දික්කෝවිට වැසි ජල කළමනාකරණ ගේට්ටු පද්ධතිය හේතුවෙන් ප්‍රදේශීය නිවාස මෙසේ ගම් වතුරින් යටවන බවයි. ඒ කියන්නේ මේ ව්‍යාපෘතියෙන් කිසිම සාධාරණයක්වත් මිනිස්සුන්ට සුගතියක්වත් වෙලා නැහැ. ප්‍රදේශයේ මිනිස්සු පුංචි වැස්සටත් යට වෙනවා. ගෙවල් යට වෙලා, බඩු මුට්ටු යට වෙලා, ලක්ෂ ගණන් බඩු මුට්ටු මේ මිනිස්සු ඔක්කොගෙම ගෙවල් කී පාරක් උස්සලක් තියෙන්නේ. මූදෙන් හම්බ කරන ඒවා ඔක්කොම ගෙවල් වලට යට කරනවා. මේ සොරවුව මේ අපේ ගම්වාසීන්ගේ කැමැත්තට නෙමෙයි අවශ්‍ය තැන නෙමෙයි කෙරුවේ. මේ සොරවුව අසාර්ථක සොරවුවක්. ඒ කියන්නේ අපරාධ මුදලක් අපරාධ මේ රටට රටේ තිබිච්ච මුදලක් විනාශ කරුවා කියලා අපිට කියන්න තියෙන්නේ. ගම්වතුරින් පීඩාවටපත් ජායල ප්‍රදේශවාසීන් 27 දෙනෙකු නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදාගනු ලැබ තිබෙනවා. ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 10600ක පුද්ගලයන් 45000කට ආසන්න පිරිසක් අයහපත් කාලගුණයේ හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා. සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මකයි. දංකොටු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අවතැන් වූ ජනතාවට වියලි සලාක ඊයේ බෙදා දුන්නා. ඒ දංකොටු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ විසින් දැන්ට දිස්ත්‍රික්ක 4කට නිකුත් කර ඇති ණය අනතුරු රතු නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කළුතර කෑගල්ල නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය නිකුත් කර තිබෙනවා. බස්නාහිර සබරගමුව සහ වයම යන පළාත්වලත් ගාල්ල මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. කලාපීය අභියෝග හඳුනා ගැනීම හා සහයෝගී සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා බිම්ස්ටෙක් සංවිධානය සමාජික රටවල් අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ජනතාවට සෞභාග්‍ය හා සාමය උදා කරනු පිණිස බිම්ස්ටෙක් සියලු සමාජික රටවල් වඩාත් එකමුතුව ක්‍රියාත්මක වෙමුයි ජනාධිපතිතුමා ඇරයුම් කරනවා. එම සංවිධානයේ 24 වෙනි සංවත්සරය නිමිත්තෙන් ජනාධිපතිතුමා නිකුත් කළ පණිවුඩේ මේ බව සඳහන්. ශ්‍රී ලංකාව බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙන්ගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ ආරම්භක සමාජිකයෙක්. එහි වත්මන් සභාපතිවරයා වශයෙන් 17 වෙනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම ඇතුළු ප්‍රධාන රැස්වීම් 8ක් ශ්‍රී ලංකාව විසින් පවත්වනු ලැබුවා. එම රැස්වීම්වල ප්‍රතිඵල ලෙස සමාජික රටවල් සාමූහිකව බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සඳහා වූ කෙටුම්පත සම්පාදනය කිරීමටත් බිම්ස්ටෙක් සංවිධානයේ අංශ සහ උපාංශ වඩාත් විධිමත් කරණය උදෙසා එකඟතාවක් ඇති කර ගැනීමටත් සමාජික රටවල රාජතාන්ත්‍රික විද්‍යායතන හා පුහුණු ආයතන අතර සහයෝගිතාව සඳහා ද්විපාර්ශ්වික අවබෝධතා ගෙවිසුමකට එළඹීමටත් හැකි වුණා. එම තීරණ 5 වෙනි බිම්ස්ටෙක් සමුළුවේදී සම්මත කර ගැනීමට අපේක්ෂිතයි. කොවිඩ් වසංගතයේ පැතිරීම පාලනය කරන ආකාරය සහ සමාජික රටවල සංචරණ සීමා ලිහිල් වන ආකාරය අනුව 5 වෙනි බිම්ස්ටෙක් සමුළුව වසර අගභාගයේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් කියා සිටිනවා. පසුගිය වසර 24 තුළ අප කලාපයේ සාමය ස්ථාවරත්වය හා සමෘද්ධිය සඳහා බිම්ස්ටෙක් සංවිධානයේ විශාල දායකත්වයක් ලබා දී ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. බිම්ස්ටෙක් 24 වෙනි සංවත්සරය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය නිසා මිනිස් ජීවිතවලට ඇති වී තිබෙන පෙර නොවූ විරු විනාශය හේතුවෙන් ලෝකයේ විශාල ආර්ථික හා සමාජ අර්බුදයක් සමීපයේ පසුවන බවයි. එම නිසා සමාජික රටවල විශේෂඥතා ක්ෂේත්‍රයන්හි සහයෝගිතාවෙන් ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම සඳහා කලාපීය සහයෝගිතාවක් ලෙස බිම්ස්ටෙක් සංවිධානයේ වැදගත් සහයෝගී භූමිකාවක් ඉටු කළ යුතු බව විදේශ අමාත්‍යවරයා සේ පණිවුඩයෙන් අවධාරණය කරනවා. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද උදේ මෙරටට රැගෙනනු ලැබුවා. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියේ එක්වරකදී ශ්‍රී ලංකාවට ලැබුණු වැඩිම එන්නත් තොගය මෙය බවයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙම එන්නත් තොගය මිලට ගෙන තිබෙනවා. ඒවා කොළඹ මධ්‍යම එන්නත් ගබඩාවේ තැන්පත් කෙරුණා. අප මැයි මාසේ 8 වෙනිදා තමයි සයිනෝෆාර්ම් එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම ආරම්භ කරේ. පළවෙනි මාත්‍රාව ලබා දීම. එම පළවෙනි මාත්‍රාව ලබා දුන්න අයට දෙවෙනි මාත්‍රාව ඔබ පළවෙනි මාත්‍රාව ලබාගත් දිනයට අනුරූප ජුනි මාසයේ ඒ දිනේදීම ලබා දෙන්න අප
අප කටයුතු යොදා තියෙනවා. ඒ සයිනොවැක් සහ සයිනෝෆාම් වගේ අක්‍රිය කරන ලද එන්නත් තුලින් ප්‍රතිශක්තිය ගොඩනැගෙන්නේ දෙවනි මාත්‍රාව ලබා ගත්තට පස්සේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ සයිනෝෆාම් එන්නතේ පළවෙනි මාත්‍රාව ලබා ගත්තා නම් එම දෙවනි මාත්‍රාව ලබා ගත යුතුමයි. එහෙම නැත්නම් ඔබ තුල සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශක්තිකරණයක් කොවිඩ් රෝගයට එරෙහිව ඇති වෙන්නේ නැහැ. ජූනි මාසයේ දිනේදී එම ස්ථානෙටම ගිහිල්ලා සයිනෝෆාම් එන්නතේ දෙවනි මාත්‍රාව ලබා දෙන්න. එහෙම නැති වුණොත් එහෙම අපේ උත්සාහය ගඟට ඉනි කැපුවා වගේ සමානයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි එළඹෙන 8 වෙනිදා සිට තවත් දිස්ත්‍රික්ක 12ක එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිතයි. මෙහිදී විශේෂයෙන්ම සියලුම කරුණු කාරණා තේරුම් අරගෙන අපි තෝරාගත් ග්‍රාම සේවා වසම්වල මෙන්නත්කරණය කිරීම කරනු ලබනවා. නමුත් එසේ කරද්දී ඒ ප්‍රදේශයෙන් වයස අවුරුදු 60ට වැඩි අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රමුඛතාවයක් ලබා දීමටත් විශේෂයෙන්ම ගැබිනි මාතාවන්ට විවිධ රෝගවල පිළි සිටිනායන්ට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීමටත් රජයේ අත්‍යවශ්‍ය සේවාවන් හා සම්බන්ධ වෙච්ච ඒ රජයේ සේවකයන්ට එංගලුම් කර්මාන්ත ශාලා සහ කර්මාන්ත ශාලාවල නියුතු රැකියා නියුතු අයරුන්ට ඒ කට්ටියත් ඉලක්ක කරගෙන පොදුවේ ඒ ප්‍රදේශයටම මේ එන්නත්කරණය ලබා දීමට උපදෙස් අපි ලබා දීලා තිබෙනවා. මේ අතර ඉදිරි එන්නත්කරණ වැඩසටහන් සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකරවරුන් හා පළාත් සෞඛ්‍ය බලධාරීන් සමග Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්ච මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතලේ, මඩකලපුව, තිරිකුණාමලේ, අම්පාර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා 25000ක් බැගින් ලබා දීමටත් එන්නත් මාත්‍රා 50000ක් බැගින් නුවරඑළිය, හම්බන්තොට, අනුරාධපුර, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ලබා දීමටත් තීරණය කරනු ලැබුවා. කොළඹ මහනගර සභා සීමාව තුළ සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සඳහා දෙවන මාත්‍රාව ලබා දීම කෙටි පණිවුඩයක් මගින් දැනුම් දීමට පියවරගෙන තිබෙනවා. එන්නත්කරණය ලබන 8 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. ඔබට එන්නත ලබා ගැනීමට දිනකට පෙර ඔබ විසින් අපිට ලබා දුන්න මොබයිල් දුරකථනයට SMS පණිවුඩයක් ලැබේවි. මෙන්න මේ අහවල් තැනට අහවල් වෙලාවට ඇවිල්ලා ඒ එන්නත ලබා ගන්න කියලා. ඔබ විසින් එන්නත ලබාගත් ස්ථානයේමයි මෙය ලබා දීම සිදු කරනු ලබන්නේ. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කෝවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 1697 දිනෙකට ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති පිරිස 22907ක්. ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 2096864ක් මේ වන විට ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ කෝවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 9,25,242 දිනෙකට ලබා දී ඇති බවයි. එහි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 3,53,156ක්. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 9,53,480 දිනෙකට ලබා දී ඇති අතර ස්පුට්නික් V එනතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 64,986ක්. අද දිනේ තෙන්නත් කරන වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. වැඩි වෙලාවක් ඉන්න ඕනේ මේක ගොඩාක් සංවිධානාත්මකව හොඳට කෙරුණා. විනාඩි 10ක් වගේ එච්චර වෙලාවක් හිටියේ නෑ. ඇත්තටම චූටි වෙලාවක් තමයි ඉන්න ඕනේ. ඇත්තටම සෑහීමකටපත් වෙනවා මේ හොඳට මේ පිළිවෙලට කරලා තියෙනවා ඒක. එච්චර වෙලා ගියේ නෑ. ඇත්තටම හොඳයි මේ කටයුත්ත හරියට සාර්ථකව කරනවා කියලා පේනවා. මේ පිටකොටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී එන්නත්කරණය සිදු වූ ආකාරයයි. ගොඩ වෙලාවක් හිටියේ නෑ කරදරයක් නැතුව ගාගත්තා. එච්චර වෙලාවක් ගියේ නෑ. ගියා ගව්වා ආවා. පිළිවෙලට වැඩ ටික කරනවා සාර්ථකයි සතුටුයි. මෙතෙන්ට එන්න සම්පූර්ණ කාලය පැය භාගයකට වඩා අඩු කාලයක් ආවේ. COVID-19 රෝගයේ වැළඳුණු 1921 දෙනෙකු අද මිරටින් හඳුනාගනුණා. සුවය ලැබූ 1172 දෙනෙකු රෝහල් වලින් අද පිටව ගියා. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් PCR පරීක්ෂණ සඳහා යොමු කළ 220 දෙනෙකුගෙන් 175 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගනුණා. කොටකල ප්‍රදේශයේ එකම පවුලේ 8 දෙනෙකුට COVID-19 රෝගය වැළදී තිබෙනවා. වවුනියාව නගරයට ආසන්නව පිහිටි සහය මාතාපුරම් ගම්මානයට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර තිබෙනවා. එම ප්‍රදේශයෙන් ආසාදිතින් 31 දෙනෙකු හඳුනා ගැනීම ඊට හේතුවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ මාස 21 වෙනිදා සිට ජුනි 5 වෙනිදා දක්වා සිදු වූ COVID-19 පුද්ගල මරණ 40ක් බව ඊයේ තහවුරු කළා. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1696ක්. සංචරණ සීමා නිසලෙස ක්‍රියාත්මක වන්නේද පිළිබඳව සෝදිසි මෙහෙයුම් අදත් ප්‍රදේශ රැසක ක්‍රියාත්මක කෙරුණා. පොලිසිය කියා සිටියේ හෙට දින සිට කොළඹට ඇතුළු වන වාහන සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගන්නා බවයි. ස්ටිකර් වර්ග අපි 11ක් සකස් කරලා තියෙනවා. මේ ස්ටිකර් වර්ග 11 අනුව තමයි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම කොළ වර්ණයේ ස්ටිකරය අපි ලබා දෙන්නේ සෞඛ්‍ය සේවාවල සමාජිකාවන් සඳහා. ත්‍රිවිධ හමුදා පොලිස් වාහනවලට ලා නිල් පාටකින් යුක්ත ස්ටිකරය අඳුන්ලා දීලා තියෙනවා. අත්‍යවශ්‍ය සේවා නමුත් පුද්ගලික අංශයට අයිති යම් සේවා සපයන ආයතන සඳහා මේ
දම් පාටින් යුක්ත ස්ටිකරය අඳුන්ලා දීලා තියෙනවා. ඒ වගේම ආනයන අපනයන ක්‍රියාවලිය නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා මේ ලා දුඹුරු වර්ණයෙන් යුක්ත ස්ටිකරය හඳුන්ලා දීලා තියෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය සැපයුම් සේවා සම්බන්ධයෙන් මේ ආකාරයට කහ වර්ණයෙන් යුක්ත ස්ටිකරයක් හඳුන්ලා දීලා තියෙනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා මෙවැනි රතු වර්ණයෙන් යුක්ත ස්ටිකරයක් හඳුන්ලා දීලා තියෙනවා. මාධ්‍ය සහ sannivedana ආයතන මේ හැමෝටම අපි හඳුන්ලා දීලා තියෙනවා. තැඹිලි වර්ණයෙන් යුක්ත ස්ටිකරයක්. සමහර වෙලාවට අවමගුලක් තියෙන්න පුළුවන්. නැත්නම් වෛද්‍ය පරීක්ෂණයකට රැගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී බෙහෙත් ගැනීමට මේ ස්ටිකරය හඳුන්ලා දීලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම ඩිලිවරි සේවා සඳහා මේ ස්ටිකරය හඳුන්ලා දීලා තියෙනවා. දැන් මෙහිදී කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නට එපා. අපේ ආයතනයට අපි අත්‍යවශ්‍ය සේවා ඉටු කළාට එයට ස්ටිකරයක් නැහැ කියලා මේ ස්ටිකර හැම එකකටම අදාළ ආයතන නම් කරලා තියෙනවා. විශේෂිත ආයතන. මේ ස්ටිකරය නැවත සංචාරණ සීමා ඉවත්වන තුරුම වළංගුයි. මහියංගනී ප්‍රදේශයේ කොවිඩ්-19 රෝගීන්ගේ පවුල් නිරෝධායනය කිරීමට යාමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ එක් පවුලක ඥාතියෙකු මහියංගනී පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අදෝදී හයින් අවසන් වූ පෙය 24 තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකල 995 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ජල පිල්පත් ගෙවීමට නොහැකි පාරිභෝගිකයන් සඳහා සහන කාලයක් ලබා දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. කාගේවත් ජල සැපයුම විසන්ධි කරන්නේ නැහැ බිල් ගෙවන්න බැරි වුණා කියලා මේ කාලේ බිල් ගෙවීමට අපිට තවත් ඉදිරි කාලයක් දෙන්න පුළුවන්. ඇමරිකාවේ කැලිෆෝනියා රෝහල් සේවා උපකාරක පදනමින් කොළඹ මහරෝහලේ රෝහල් සේවා මණ්ඩලයට ලැබුණු වෛද්‍ය උපකරණ තොගයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් 6ක් සඳහා ප්‍රදානය කිරීම අද සිදු කෙරුණා. රුහුණු කරලිය සංවිධානයේ ඉල්ලීමක් අඩුව මෙම වෛද්‍ය උපකරණ තොගය තංගල්ල පුරාණ කුඩා වනවාස විහාරස්ථානයේදී තංගල්ල වලස්මුල්ල මූලික රෝහල් සහ අම්බලන්තොට වීරකැටිය කටුවන සහ සූරියවැව දිස්ත්‍රික් රෝහල් සඳහා බෙදා දී තිබෙනවා. දිවයින පුරා රෝහල් 150කට පමණ මෙම පදනම විසින් මීට පෙර අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය පරිත්‍යාග කර තිබීම විශේෂත්වයක්. කොළඹ මහරෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය රජවැල්ලේ සුභූති නාහිමි, මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිපති, උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිමි, තංගල්ල පුරාණ කුඩා වනවාස විහාරයේ විහාරාධිකාරී මාණ්ඩාඩුවේ දීරානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට එක්ව සිටියා. එමෙන්ම මේ අවස්ථාව සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දීපිකා පටබෙදිගේ, තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ, රුහුණු කරලිය සභාපති අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත රණසිංහ, ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතිඥ විදුර වීරකෝන් යන මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. රෝහල් සේවා මණ්ඩලය ඕස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය සහ ඇමරිකාවේ රටවල් වල ලියාපදිංචි කරලා ඒ රටේ චරිත හැටියට පවත්වාගෙන යමින් එහි ලාංකික වෛද්‍යවරු එකතු වෙලා මේ වගේ ගොඩාක් වටිනා වෛද්‍ය උපකරණ එකතු කරනවා. මේ එක කන්ටේනරයක් කැලිෆෝනියාවේ ඉඳලා ලංකාවට එන්න ලක්ෂ 12ක් විතර ඒ අතු වියදම් කරනවා. අපි මීට වඩා මේ පිළිබඳ අවධානය යොමු කළොත් කෝටි ප්‍රකෝටි ගණක් මුදල් අපේ රට ඉතුරු කරන්න පුළුවන්. මහින්දානන්ද අලුත්ගමගේ පදනම විසින් නාවලපිටිය නව කුරුතුවත්තේ සමසෙට් වතුයායේ ඉදිකන ලද කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය නාවලපිටිය දිස්ත්‍රික් රෝහල වෙත භාර දීම අද සිදු කෙරුණා. එම පදනමේ සභාපති අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් ලක්ෂ 90ක වියදමින් ඉදිකරනු මෙය ඇඳන් 300කින් සමන්විතයි. ගල්කිස්ස සහ මොරටුව පොලිස් වසම්වල බේකර නිෂ්පාදන ජංගම රථවල අලෙවිකරුවන් සඳහා ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ බෙදා දීම අද සිදු කෙරුණා. ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් හුදකලා කිරුණු බියගම උතුර 280 ග්‍රාම නිලධාරී කොට්ටාසේ සියලුම පවුල් සඳහා රුපියල් 5000කට ද්‍රව්‍යමය ආධාර ලබා දීම අද ආරම්භ කෙරුණා. පවුල් 1110ක් සඳහා ආධාර ලබා දීමට නියමිතයි. මහනුවර දිස්ත්‍රික්කයේ නිරෝධායනට ලක්ව සිටින හා අඩු ආදායම්ලාභී පවුල් 10ක් සඳහා අස්ගිරි විහාර පිරිවෙන මගින් ආහාර ද්‍රව්‍ය සහිත පාර්සල් ලබා දීම ඊයේ සිදු කෙරුණා. අස්ගිරි මහවිහාර නියෝජ්‍ය ලේකකාධිකාරී පරිවිනාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් විසින් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා වෙත ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් බාර දෙනු ලැබුවා. කිරි, බිත්තර සහ මස් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ජංගම වෙළඳුන්ට අවසර ලබා දීම කඩිනම් කර තිබෙනවා. ඒ පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සත්ව නිෂ්පාදන කර්මාන්තයේ නියලි පුද්ගලයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළා. ඒ අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
රටේ පවතින තත්ත්වය නිසා මස් වර්ග හා බිත්තර නිපදවන හා අලෙවි කරන පුද්ගලයන් මෙන්ම සමාගම්ද අපහසුතාවට පත්ව සිටිනවා. එම නිෂ්පාදන වැඩි වශයෙන් නිෂ්පාදනය කරන්නේ වයම් පළාතේ පිහිටි සත්ත්ව පාලන ස්ථානවලයි. එහි පමණක් කෝටි 2ක බිත්තර තොග එක්රැස් වී ඇති බවයි වාර්තා වන්නේ. මේක අලෙවි කරගන්න විදිහක් කොහෙත්ම නැහැ. මොනවා හරි රජයෙන් යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් ගොඩක් වටිනවා කියලා මම හිතනවා. රජය දිසි පිළිවෙලක් හදලා ඉක්මනට සැලසුමක් යෙදුවේ නැත්නම් මේ ගොයියන්ට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. බිත්තර ගොඩක් ස්ටොක් කියලා මේවා විකුණ ගන්න බෑ අපිට. මේවා අලෙවි කරගන්න බැරි වුණාම සත්තුන්ට කෑම දෙන්න අපහසුතාවයක් තියෙනවා. ඊළඟ සේවකයන්ට පඩිනඩ ගෙවා ගන්න බෑ. වයඹ ගත්තොත් එහෙම මං හිතන්නේ බිත්තර කෝටි 2.5ක් 3ක් තියෙනවා. ඉතින් දැන් ගොවියෝ අසිරිනු තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. බීට විසඳුමක් ලෙස පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා. ඒ ජංගම රථ මගින් කිරි ආශ්‍රිත නිෂ්පාදන බිත්තර සහ මස් වර්ග අලෙවි කිරීමට අවස්ථාව ලබා දෙමින් ඊට අවසරයේ අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් හෝ දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් හෝ පශු වෛද්‍ය කාර්යාලයෙන් හෝ ලබා ගත හැකියි. එමෙන්ම සතුන්ට අවශ්‍ය ආහාර සහ විටමින් ඇතුළු බෙහෙත් වර්ගද ලබා ගැනීමේ අවස්ථාව නිෂ්පාදකීන්ට හිමි වනවා. මස් බිත්තර ටික ප්‍රවාහනය කරන්නට ආර්ථික මධ්‍යස්ථානවලට අරගෙන යන්න, ඒ වගේම ජංගම රථ පවත්වාගෙන යන්න, ඒ වගේම තවත් එළවලු පළතුරු වගේ දේවල් ප්‍රවාහනය කරන ජංගම රථවලට ලබා දෙන්න අවශ්‍ය සියලුම පහසුකම්, අවශ්‍ය නෛතික බලය මේ වන විට ලබා දීලා තියෙනවා. අපි දුරකථන අංක 3ක් ඉදිරිපත් කරනවා. 077යි 267යි 20යි 15 071යි 810යි 190යි 4 071යි 858යි 900යි 4 පැය 24 ඕනෑම වෙලාවක මේ දුරකථන අංක ක්‍රියාත්මකයි. කිරි බිත්තර මස් ප්‍රවාහනය කිරීම, ඒ වගේම සත්ව ආහාර ප්‍රවාහනය කිරීම හා සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඒකට විසඳුම් ලබා දෙන්න අපි සූදානම්යි කියන එකත් මතක් කරන්න කැමැතියි. මේ අතර කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසක ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට ජංගම රථ සේවාවක් ක්‍රියාත්මකයි. එහිදී මස් වර්ග බිත්තර ඇතුළු නිෂ්පාදනද අලෙවි කරන අයුරු දක්නට ලැබුණා. එමෙන්ම ඩිලිවරි සේවා පවත්වාගෙන යන අයවලුන් ප්‍රධාන මාර්ගවල පමණක් ගමන් කරන බවත් අතුරු මාර්ගවල ගමන් නොකරන බවත් වාර්තා වී තිබෙනවා. ප්‍රධාන මාර්ගවල ගමන් කිරීමේදී මහජනතාව නැවත එකම ස්ථානයකට අදාළ රථ අසලට එක්රැස් වීමක් සිදුවන නිසා නිරෝධායන නීතින් උල්ලංඝනය වීමට පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම අපි එම සේවා පවත්වාගෙන යන අයගෙන් ඉල්ලා සිටිනවා අතුරු මාර්ගවලත් ගමන් කරමින් ජනතාවට අදාළ සේවාවන් සපයන ලෙස. මේ වන විට සමෘද්ධිලාභී පවුල් 13,40,000කට රුපියල් 5,000 දීමනාව ලබා දී අවසන් ව ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. වැඩසටහන ක්‍රියාවට නැංවුවේ පසුගිය දෙවැනිදා. සංචරණ කාල සීමාවේ අඩු ආදායම්ලාභී සහ ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5,000 දීමනාව ලබා දීම දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 14ක රුපියල් 5,000 දීමනාව ලබා දීම සාර්ථකව ක්‍රියාත්මකයි. මන්මුනේ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පවුල් 6,225කට රුපියල් 5,000 දීමනාව නිවෙස් වෙත ගොස් බෙදා දීම අද ආරම්භ කෙරුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලව පිටිය මිල්ලව සහ කුඩා කෝවාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල සමෘද්ධිලාභීන් සඳහා රුපියල් 5,000 දීමනාව ලබා දීම අද ආරම්භ කෙරුණා. මේ කාලෙදී අපි අමාත්‍යත්වක ජීවත් වෙන්නේ අපේ ගෙදරටම ගෙනත් දීම ගැන අපි තාමත්ම සන්තෝෂ වෙනවා. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සමෘද්ධි සහනාධාරලාභී පවුල් 6,266කට රුපියල් 5,000 දීමනාව ඊයේ පිරිනැමුණා. රුපියල් මිලියන 31කට අධික මුදලක් මීට වෙන් කෙරුණු අතර අප වාර්තාකරු ප්‍රකාශ කළේ වයස්ගත සහ අබාධිත අය සිටින පවුල් සඳහා නිවෙස් වෙතටම ගොස් මුදල් ප්‍රදානය කෙරුණු බවයි. ගොඩාක් නැති බැරි මිනිස්සුන්ට තමයි මේක දීලා තියෙන්නේ. මේක ගොඩක් වටිනවා. මේක අපිට ගොඩාක් වටිනවා. මොකද බලුවක් මුට්ටුවක් ගත්තකි නැත්නම් අසරණ වෙලා හිටියේ. වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 23,484කට රුපියල් 5,000 දීමනාව ලබා දී අවසන් කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් එස්.එම්. සමන් බන්දුසේන මහතා පවසනවා. රුපියල් මිලියන 31කට අධික මුදලක් ඊට වැය කෙරුණා. දුප්පත් අසරණ අපිට මේ රුපියල් 5,000 බොහොම වටිනවා. කිසි වැඩක් කරගන්න බැරි වෙලාවක මේ වගේ දෙයක් අපිට ලැබීම ගැන කොහොම ස්තුතිවන්ත වෙනවා. සමෘද්ධිලාභීන්ගේ හැටියට ගත්තම 17,50,000න් දැන් 13,50,000කට ආසන්න ප්‍රමාණයක් ගෙවලා තිබෙන නිසා ඒ සංඛ්‍යාව 4,00,000කට ආසන්න සංඛ්‍යාවක් තමයි සමෘද්ධිලාභීන් වෙනුවෙන් පවුල් වෙනුවෙන් අපිට ගෙවන්න ඉතිරි වෙලා තිබෙන්නේ. රුපියල් මිලියන 6,732කට වැඩි මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට රුපියල් 5,000 බැගින් සමෘද්ධිලාභී පවුල් වෙනුවෙන් ගෙවා තිබෙනවා. ඒකම වැඩිහිටි ආබාධිත සහ වකුගඩු රෝගී ආදී ඒ ලේඛනගත පවුල් වෙනුවෙනුත් මෙම සඳුදා සිට ඒ කටයුතු ආරම්භ කරන්න දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ග්‍රාමීය කමිටුවේ සිටින නිලධාරීන් සූදානමිනුයි සිටින්නේ.
අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් බෙදාහැරෙන පානීය ජලයට දැවිතෙල් මුසු වී නැතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ජනතාව ජලය පරිහරණය කිරීමේදී අනිසිබ්බියක් ඇති කරගත යුතු නැතැයි ඔහු ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. හේයන්තොඩුව වලහීන ප්‍රදේශයේ නිවාස කිහිපයක් සහ එම ප්‍රදේශයේ ඇති මාර්ගයක් දෙවිතෙල් මිශ්‍ර ජලයෙන් නැටුණා. සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂණ බලකාය හා එක්ව ඒවා ඉවත් කිරීමට පියවර ගත්තා. කෙසේවද ඊයේ දිනට සාපේක්ෂව එම ප්‍රදේශයේ ජල ගැල්මේ සුළු වැඩිවීමක් පෙන්නුම් කරනවා. මේ වන විට විශාල තෙල් ප්‍රමාණයක් ඉවත් කරගෙන ඇතැයි වාර්තා වනවා. ඒ දැවිතෙල් ජලයට මුසුවීම අපි වළක්වන්න ගත්තු පියවර සාර්ථකව තියෙනවා. අපි සාතික වෙනවා කිසිසේත්ම ජලය දූෂණය වීමක් මේ නිසා සිදුවෙන්නේ නැහැ කියලා ජනතාවගේ නිවාසවලට බෙදා හැරෙන ජලය. එහෙම තත්ත්වයක් අපිට පෙනී ගියොත් අපේ රසායනාගාර පද්ධතියට ක්ෂණිකවම ඒ ජලය ගැනීමේ ස්ථානයේ අපි ඒ ගැන අවශ්‍ය පියවර ගන්න. අපි පරීක්ෂා කළා තමයි ජලය බෙදා හරින්නේ. එවැනි තත්ත්වයක් තියුණොත් අපි ඒ ජලය බෙදා හරින්නේ නැහැ. ඒ නිසා කවුරුත් බය නැතුව මේ ජලය පාවිච්චි කරන්න. මේ ජලයට බඳු දැවිතෙල් මුසු වීමක් සිදු වෙන්නේ නැහැ. නව කැලණි පාලමේ සිට අතුගුරේ දක්වා කුළුණු මත ඉදිකෙරෙන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගරාශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිවල සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට ආරම්භ වනවා. ඒ හෙට උදේ 11 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය වනු ඇත. උත්සවයේ පැවැත්වෙන්නේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව නව තාක්ෂණීය භාවිත කරමින් කොළඹ සහ ඒ ආශ්‍රිත නගරවලත් දිවයිනේ ප්‍රධාන නගරවලත් පවතින වාහන තදබදයට පිළියමක් ලෙසයි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ. තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබා දීම රජයේ වගකීමයි. එමෙන්ම කොළඹ සහ මහනුවර නගර ආශ්‍රිතව පවතින වාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් ඉදිකිරීමට පියවර ගන්නු බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. මේ අතර කොහොඹල මන්සන්දියේ ගුවන් පාලමක්ද මහනුවර ගැටඹේ මන්සන්දියේ තවත් ගුවන් පාලමක්ද ඉදිකිරීමට නියමිතයි. ඊට අමතරව කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක්ද උත්තරානන්ද මාවතේ තවත් ගුවන් පාලමක්ද එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීමට තව ගුවන් පාලමක්ද ඉදිකරනු ඇති. එමෙන්ම බේරේ වැව සහ කොම්පඤ්ඤ වීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාඩන් මාවත සම්බන්ධ කරමින් නව ගුවන් පාලමක්ද ඉදිකරනවා. මීළඟ ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේ විශේෂ නියෝජිතයා වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි කර දීමට පියවර ගන්නා බව රුසියාව පවසනවා. මේ දිනවල රුසියාවේ පැවැත්වෙන 24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් සමුළුවට සහභාගී වී සිටින රුසියානු රජයේ නියෝජිත ස්ටැනිස්ලව් කොරලිව් මහතා මේ බව කියා සිටියා. සමුළුවට සහභාගී වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස සහ රුසියානු රජයේ නියෝජිත කණ්ඩායම අතර පැවති විශේෂ සාකච්ඡාවකදී කොරලිව් මහතා මේ බව කියා සිටියා. ඔහු රුසියාවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ යුරේසියානු මහජන සභාවේ නියෝජ්‍ය මහලේකම් ධුරය මෙන්ම රුසියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ස්වභාවිත කළමනාකරණය සහ පරිසර විද්‍යාව පිළිබඳ කමිටුවේ නියෝජ්‍ය සභාපති ධුරයද උසලනවා. සමුළුවේ විශේෂ නියෝජිතයා වීමේ අවස්ථාව ලදහොත් ශ්‍රී ලංකාව කෙරෙහි බොහෝ රටවල ආයෝජකයන්ගේ අවධානය යොමු වන බැවින් එය මෙරට කර්මාන්ත හා ආයෝජන ශේත්‍රයේ ප්‍රවර්ධනයට ඉවහල් වනු ඇති බවටයි දෙරටේ නියෝජිතයන්ගේ අදහස. ශ්‍රී ලංකාවේ ඉදිරියේදී ආරම්භ කෙරෙන හා දැනට පවත්වාගෙන යන කර්මාන්ත හරිත සංකල්පය යටතේ පවත්වාගෙන යාමට තමන් පියවර ගනිමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී කියා සිටියා. ඊට අවශ්‍ය සහාය ලබා දීමටද රුසියානු රජයේ නියෝජිතවරයා එකඟ වී තිබෙනවා. ස්පුට්නික් වී එනත ප්‍රමුඛතා පදනම මත ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන ලෙස රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතා කළ විශේෂ ඉල්ලීම තම රජයේ අවධානයට කඩිනමින් යොමු කරන බවයි ස්ටැනිස්ලව් කොරලෙව් මහතා මෙහිදී කියා සිටියේ. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවල් කබ්‍රාල් සහ මෙරට රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද සාකච්ඡාවට එක්ව සිටියා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාට ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ උප ප්‍රධාන ඉංජිනේරුවරයාට හෙට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. නෞකාව අනතුරට ලක්වීම සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලයේ සහ ඊට සම්බන්ධ ආයතන ප්‍රධානීන් ඇතුළු පුද්ගලයන් 20 දෙනෙකුගේ පමණ ප්‍රකාශ දැනටමත් සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නෞකාවේ ඉන්ධන ටැංකියෙන් තෙල් කාන්දුවක් සිදුවේදැයි පරීක්ෂා කිරීමට නාවික හමුදා කිමුදුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් විශේෂ කිමුදුම් මෙහෙයුමක නිරත වුණා.
මුහුදු ගමන් වලට දත්ත අදාළ රෙකෝඩනය පොලිස් භාරයට ගෙන තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනේදී. මීට අමතරව හෙට දිනේදී අදාළ නැවේ කපිතාන්වරයා ඒ වගේම එහි ප්‍රධාන ඉංජිනේරුවරයා සහ උප ප්‍රධාන ඉංජිනේරුවරයා අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි. ගල් කොස්ගොඩ දූවේ මෝදර මුහුදු තීරයෙහි ස්ථාන දෙකකට මේගේ කැස්බෑවන් තිදෙනෙකුගේ හා මේගේ මත්සයෙකුගේ සිරුරක් අද ගොඩ ගසා තිබුණා. ඉඳුරුව කයිකාවල මුහුදු තීරයෙන්ද මේගේ ඩොල්ෆින් මත්සයෙකුගේ සිරුරක් හමුණා. මේ අතර තවත් ප්‍රදේශ කිහිපයකට මේගේ කැස්බෑවන්ගේ සිරුරු 4ක් ගොඩ ගසා තිබුණා. මේගේ මසුන්ගේ සිරුරු කිහිපයක්ද ඒ අතර දක්නට ලැබුණා. රෝගී වූ කැස්බෑවන් දෙදෙනෙකුද ඒ අතර සිටියා. වාද්දුව තල්පිටිය අඟුලාන බහින තොටුපොළ ගල්කිස්ස දෙහිවල යන ප්‍රදේශවලදී මෙම තත්ත්වය දක්නට ලැබුණා. අත්තිඩිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පරීක්ෂණ සිදු කරනවා. නෞකා අනතුරෙන් පරිසරයට සිදු වූ හානිය පිළිබඳ සොයා බැලීමේ අරමුණෙන් සිංහලී සංවිධානයේ නියෝජිතයන් පිරිසක් විශේෂඥයින් කිහිප දෙනෙකු සමග මේගමුව සරක්කු කන්ද වෙරළ තීරයේ අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. හැබැයි මේ සිද්ධිය පාදක කරගෙන ඇතමුන් දේශපාලන වාසි ගන්න, ඇතමුන් ආගමික වාසි ගන්න, ඇතමුන් වෙනත් විදිහේ ආර්ථික වාසි ගන්න නොඑක් විදිහේ මේ සමාජය ව්‍යාකූලතාවයට පත් කරන්න උත්සාහ කර අපිට තිබුණේ කනගාටුව එකයි. තමන්ගේ දීවර වෘත්තිය කරගන්න බැරුව ගොඩක් ආර්ථික ප්‍රශ්න සහ වෙනත් ප්‍රශ්න වලට මේ කොවිඩ් කාලයේදී මුහුණ දීලා තියෙන මේ සංචරණ සීමා ඇතුලේ. ඒ නිසා ඒ අය ගින්දරයි පුරුණුයි අවුලනවා වගේ අවුලවන්න ලේසි. ඊට පස්සේ අය පාරට ගෙනල්ලා ഘോഷණ කරවලා নানা ප්‍රකාර දේවල් කළ නැවත වතාවක් කොවිඩ් පකුරු හදලා මේ රට වහගෙන මේ රට ගොඩදා ගන්න හදන වෙලාවේ මේ කොවිඩ් ව්‍යසනයෙන් ඒක විශාල අවුලකට යන්න තිබුණා. ඉතින් ඒ නිසා තමයි අපි මේ ස්ථාන පරීක්ෂාවක් සිදු කරලා මේ රසායන විද්‍යාඥයන් ගෙනල්ලා මේක ඇත්ත සමාජයට කියන්න උත්සාහ කරේ. මේක විනාශය සිදුවෙච්ච ශේෂ්ත්‍රය හැර එයින් එහා යම්කිසි ප්‍රමාණයක ඉඩක් ඇරලා ඒගොල්ලන්ට දීවර කටයුතු කරගන්න ඉඩ දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද හේතුව මේ වෑන් දීවර ජනතාවට යම්කිසි බලපෑමක් ඇති කරන්නේ නැහැ. මුලදී ඒකේ ඇවිල්ලා තිබුණා පොලිස්ටයිරීන් වගේ එකක්, කෙමිකල් එකක් ඇවිල්ලා තිබුණා එක. ඒකේ තියෙන්නේ දැල් වල පැටලෙන ගතියක්. මේ වෙනකොට ගොඩබිමට ඇවිල්ලා තියෙනවා කියලා මම හිතනවා. මේ අතර ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද හම්බන්තොට මහලේවායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එතකොට අපි මේ රටට ලුණු සැපීමේ ජාතික වගකීම ඉෂ්ට කරලා තියෙන්නේ වැඩි ප්‍රමාණයක්. හම්බන්තොට ලුණු ලේවාය සහ පුත්තලම එලිපත් පාස් ඇතුළු රජයේ ලුණු ලේවායන් වල මේ රටට අවශ්‍ය සියලුම ලුණු ප්‍රමාණය නිෂ්පාදනය කිරීමේ ධාරිතාවය තියෙනවා. ඊට අතිරේකව පුද්ගලිකාංශය විසින් මෙට්‍රික් ටොන් ලක්ෂයක පමණ ධාරිතාවයක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන පුද්ගලිකාංශයේ ආයතන රාශියකුත් ලේවායන් පවත්වාගෙන යනවා. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහොඩින්. රාජ්‍ය කුළුබඩු සංස්ථාව පසුගියදා කොළොන්න පනාමුර ප්‍රදේශයෙන් ගම්මිරිස් කිලෝග්‍රෑම් 6170ක් මිලදීගෙන තිබෙනවා. ඒම සංස්ථාව දිනක් තුළ මිලදීගත් වැඩිම ගම්මිරිස් ප්‍රමාණයයි. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක්. සීමා සහිත ලංකා නැව් සංස්ථාව අද 50 වෙනි සංවත්සරය සමරනවා. හිටපු අග්‍රාමාත්‍ය සිරිමාව් බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේදී එතුමියගේ උපදෙස් පරිදි 1971 වසරේදී ලංකා නැව් සංස්ථාව ආරම්භ කෙරුණා. සමුද්‍රීය ආර්ථික ක්ෂේත්‍රයේ නව දොරටුවක් විවෘත කරමින් වරාය නැව් බඩු බෑම හා පැටවීම, නැව් අලුත් වැඩියාව සඳහා කොළඹ නැව් තටාකාංගනයේ ඇරඹීම, කන්ටේනර් ප්‍රවාහන නෞකා ගමනාගමනය හා වෙනත් වෙළඳ කටයුතු රැසක් සීමා සහිත ලංකා නැව් සංස්ථාව ආරම්භ කරනු ලැබුවා. පිරිත් පැන්නිස ජනතාවට සෙත් ප්‍රාර්ථනා කිරීමේ ජංගම රථයක් කළුතර බෝම්බුවල ශ්‍රී බෝධිරාජාරාමයෙන් අද ගමන් ආරම්භ කළා. විහාරාධිපති කළුතර රත්නපුර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය හල්වතුරේ අස්සජී හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම සංවිධානය කෙරුණා. සදහතුක කරඬුව ජංගම පිරිත් රථයේ තැන්පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින්. ඉරියාල් හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක දොඩම්ගස්නන්ද මීපිටිය ශ්‍රී ජිනමන්දිරාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය යටිහේන විපුලතිස්ස හිමියන් අපවත් වුණා. ශාසනික හා සමාජීය මෙහෙවරක නිරත වූ උන්වහන්සේ විසින් රිදීගම සමත මණ්ඩලයේ සභාපති ධුරයද උසුලනු ලැබුවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 5ට රිදීගම ආදාහනාගාරයේදී සිදු කරනවා. ප්‍රතිප්‍රකාශයේ නිමවට පත්වනවා. ආයුබෝවන්.